වස්සාන ධර්ම දේශනා සමහරුන්ට හිතනවා ඇත්තටම දැන් අපි බුදුන් සරණ ගියාට බුදුහාමුදුරුව මොන වගේද? බුදුහාමුදුරුව මේ වගේනේ හිටියේ. අර වගේනේ හිටියේ කියලා අර රැඩිකල් මානසිකත්වයක් එනවා. එතකොට ගලපල බලනවා බුදුහාමුදුරුවොත් සැප වින්දා, සවැත් නුවර ජේතවනාරාමේ හිටියේ, සැපසේ හිටියේ කියලා ඔන්න ඉතින් හිත ඇතුළට එනවා එක එක අවුල් කෙලස් ධර්ම. ඇවිල්ලා පින්වත්නි ඔන්න හිතන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයේ දේශනා කළේ සැපේ ඉඳගෙන අපිත් සැප විඳින්දම තමයි මේක අවබෝධ කරන්න ඕන. දුක් විඳලා හරියන්නේ නැහැ කියලා ඔන්න සැප හොයාගෙන යනවා. මිනිස්සු එහෙමනේ පින්වත්නි අද මේ රැඩිකල් විදියට හිතන තරුණ පරපුර කිසිම ශ්‍රද්ධාවක් නැහැ. හාමුදුරු කෙනෙක් දැක්කට පස්සේ හාමුදුරු කෙනෙක්ට බස් එකේ ෂීට් එක දෙන්නේ නැහැ. ගොඩාක් තරුණ තරුණියෝ ඉන්නවා පින්වත්නි. එතකොට මේ එහෙම බැලුවට පස්සේ පින්වත්නි අපට පේනවද මිනිස්සුන්ගේ ජීවිතවල ශ්‍රද්ධාව කොච්චර හීන වෙලාද කියලා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු අනිල් හේමන්ත ආදරණීය පුතුගේ රාජකාරී දිවියට වසර 22ක් සපිරීම නිමිත්තෙන් පුතුට නිදුක් නිරෝගී සුවය සහ ඔහුගේ ග්‍රහ අපල දුරු වී සිත ශාන්තිය උදා වීම පිණිස ආශිර්වාද පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු අනිල් හේමන්ත ආදරණීය පුතුගේ රාජකාරී දිවියට වසර 22ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ පුතාගේ ජීවිතයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔහුගේ ග්‍රහපල දුරු වී සිත ශාන්තිය උදා වීම පිණිසත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරන බව සඳහන් කර තිබෙනවා. ඒ වගේම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු අනිල් හේමන්ත පුතුට
සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලත් ඒ MP හේමලතා ආදරණීය මෞතුමිය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද පතනවා. ඒ වගේම අනිල් හේමන්ත පුතුගේ ආදරණීය බිරිඳ සහ සිඟිති පුතුටත් සෙත් පතනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ උතුම් ආශිර්වාදය සෙත් ප්‍රාර්ථනාව ඇතිවයි අද එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමිය විසින් මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ. එසේනම් ඒ ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඇතිව අපි අද මේ ධර්ම ශ්‍රවණය කරමු. මේ ධර්ම දේශනාව අතරතුරදීම දේශනාව සිදු කරන මටත් ඒ වගේම දේශනාව ශ්‍රවණය කරන ඔබටත් අප සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසල ශක්තිය හේතු වේවා වාසනා වේවා පාරමිතා ධර්මයක්ම වෙත්වා කියන බලාපොරොත්තුව පෙරදරි කරගෙන අදත් බණ අසන්නට සූදානම් වෙමු. පින්වත්නි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ ශ්‍රද්ධාව පිළිබඳව කරුණු කාරණා කිහිපයක් පින්වත් ඔබට ධර්මානුකූලව විග්‍රහ කරලා දෙන්නට. පින්වත්නි, ඊට මත්තෙන් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස පිළිබඳව යම් කාරණාවන් කිහිපයක් පින්වත් ඔබට පහදලා දුන්නොත් හොඳයි කියලා මම කල්පනා කළා. පින්වත්නි, ධර්ම දානය කියලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම උතුම්ම දානය. ඊට වෙන උදාහරණ අවශ්‍ය නැහැ පින්වත්නි. බලන්න මේ ධර්මය අහලා ලෝකයේ ඉන්න ලෝකවාසීන් කීයෙන් කී දෙනෙක් ධර්මය අවබෝධ කර ගන්නවද? ඒ වගේම තමයි මාර්ගඵල ඥාන අවබෝධ කර ගන්නවද? තමන්ගේ ජීවිතය කොච්චර දෙනෙක් හදා ගන්නවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් විශාල සංඛ්‍යාවක් මේ ධර්මයේ ඔස්සේ තමන්ගේ ජීවිත හදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ කාලවකවානුව තුල ධර්මයේ ඔස්සේ අපේ ජීවිත පෝෂණය කරගන්න පුළුවන් හැකියාව අපට තියෙනවා. අපි කල යුත්තේ කුමක්ද? නිතර නිතර අපේ නිවන් මඟට උපකාරී වන ධර්මදේශනාවන් අහන්නට ඕන. එනිසා පින්වත්නි, මේ ධර්මදේශනාවන් වලින් අපේ සංසාර ජීවිතයේ සුවපත් වෙනවා. ඒ වගේම තමයි සංසාරයට තියෙන බැඳීම නැති වෙනවා. ධර්මදේශනාවක් ශ්‍රවණය කරනකොට පින්වත්නි ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ ධර්මය මම කොහොම හරි අවබෝධ කරගන්න ඕන කියලා වීරියක් ඇති වෙනවා. ධර්මය අසනකොට තමයි පින්වත්නි ප්‍රඥාව කියන එක ගොඩාක්ම වර්ධනය වෙන්නේ. කෙනෙක් බණ අහනවා නම් ඒ බණ අහන කෙනාගේ ප්‍රඥාව හොඳට වර්ධනය වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා යාට ප්‍රශ්න නැහැ, කරදර නැහැ. ජීවිතේ අපි හැම දෙයක්ම සමහර ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා, කරදරයක් කරගෙන ඉන්නවා. ගොඩාක් වෙලාවට ප්‍රශ්න එක්ක කරදර එක්ක අපි ගැටෙනවා. හැබැයි පින්වත්නි, බණ අහන කෙනාට එහෙම ප්‍රශ්න සමග කරදරත් සමග ගැටෙන්න විදිහක් නෑ. එයාට ගැටෙන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා මේ ලෝකයේ ඇත්ත ඇති සටියෙන්, සත්‍ය සත්‍ය වශයෙන් දැනගන්ට නම් ඒකාන්තයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරලා දහම්මග වඩලා ශ්‍රද්ධා සිතකින්, භක්තිවන්ත සිතකින් අපි
ජීවත් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේත් ශ්‍රද්ධාව පිළිබඳව. පින්වත්නි, ශ්‍රද්ධාව බෙදෙනවා කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි අමූලිකා ශ්‍රද්ධාවත් ආකාරවතී ශ්‍රද්ධාවත් කියන මෙන්න මේ කොටස් දෙක. කෙනෙක් අමූලිකා ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් ඒ ශ්‍රද්ධාව පින්වත්නි බොහෝ කාලයක් පවතින එකක් නෙමෙයි. ඒ වගේම තමයි යමෙක් ආකාරවතී ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් ඒ ආකාරවතී ශ්‍රද්ධාව බොහෝ කාලයක් පවතිනක්. එතකොට පින්වත්නි මේ ශ්‍රද්ධාවේ බිඳීම් දෙක, මේ ශ්‍රද්ධාවේ බෙදීම් දෙක අපි ගන්නකොට අපට තිබිය යුත්තේ ආකාරවතී ශ්‍රද්ධාවයි. අමූලිකා ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා කවදා හරි දවසක තමන්ගේ ශ්‍රද්ධාව නැති කර ගන්නවා. අපට ඒ වගේ මිනිස්සු ගොඩාක් දෙනෙක් අපේ ජීවිතයේ මුණ ගැහිලා තියෙනවා. මොකද ඒ අය පැහැදීමෙන් යුක්තව අපි එක කතා කරනවා. සමහර විට බොහෝ කාලයක් යනකොට ඒ අයගේ පැහැදීම නැති වෙලා යනවා. අපි මේ කරන දේවල් කියන දේවල් නිසා නෙවෙයි. ළඟට කුළුපග වෙනකොට අර සංගුණ අමතක වෙලා යනවා. ස්වාමීන් වහන්සේලා පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නැති වෙනවා. එතකොට පින්වත්නි, එය ඇති කරගන්න ගොඩාක් අමාරුයි, නැති කරගන්න ලේසි. හරියට කන්දක් මුදුනට විශාල ගල් පර්වතයක් අරන් ගිහින් එකපාරම අතෑරලා දැම්මා වගේ තමයි. මහත් ආයාසයකින් අරගෙන යනවා. ශ්‍රද්ධාව බොහෝ අමාරුවෙන් හදා ගන්නවා. එකපාරම පල්ලමට අතෑරලා දානවා. ඉතින් පින්වත්නි, අපි සමහර වෙලාවට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය ඇසුරු කළ යුත්තේ ඊටාම පරිස්සමින්. ඒකට හේතුව තමයි පින්වත්නි, ගින්දරක් එක්ක සෙල්ලම් කරනවා වගේ තමයි තුනුරුවන් එක්ක ගනුදෙනු කරද්දී වචනයක් වැරදුනොත්, ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නයත් එක්ක මේ ත්‍රිවිධ රත්නයක ගැටෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගැටලා පින්වත්නි අපිට ඒ ප්‍රශ්න විසඳ ගන්න, ඒ වගේම ඒ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයන් විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. සමහර විට ප්‍රශ්නයක් ඇති වුණොත් සමහරු හිතනවා බුදුහාමුදුරුවෝ නිසා ඇති වුණයි කියලා. ධර්මයේ නිසා ඇති වුණයි කියලා, සංඝයා නිසා ඇති වුණයි කියලා සමහරු හිතනවා. අපි දැක්කා ඔය පහුගිය කාලවකවානුව තුල ගොඩාක් දෙනෙක් ඉන්නවා මේ ලංකාව පරිහානියටපත් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ බුද්ධ ශාසනය තුල සමහර දේශනා තියෙනවා ඒවා නෙගටිව්, පොසිටිව් නෑ. ඒ කියන්නේ ඍණාත්මකව හිතන්න මිනිස්සුන්ට කියලා දෙන්නේ කියලා. එහෙම කියලා තියෙනවා. පින්වත්නි, මේ ධර්මය ගන්න ඍණාත්මකව හිතන මිනිස්සු නෙවෙයි. ධනාත්මකව හිතන මිනිස්සු. එතකොට ඒ අය කවදාකවත් ජීවිතේ වැටීම්වලදී, හැලහැප්පිලිවීම්වලදී කලකිරෙන්නේ නැහැ. අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා මිසක්. ඒ නිසා පින්වත්නි, ඔබ ශ්‍රද්ධාව බිඳ ගන්න එපා. ඔබේ ශ්‍රද්ධාව ඔබ හරියාකාරව, ඒකාකාරීව පිහිටා තියාගන්න. ශ්‍රද්ධාවට යම් හානියක් වෙනවා නම් පින්වත්නි, ඒ හානිය වෙන්නේ ඔබේ සංසාරයටයි. ඒ හානිය වෙන්නේ ඔබටයි. එහෙනම් අපි අපේ ශ්‍රද්ධාවට හානියක් කරගන්න නැතුව මේ ජීවිතය ගත කරන්න උත්සාහ කරන්නට ඕන. පින්වත්නි, දවසක් මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේ හමු වෙලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි නාගසේන මහරහතන් වහන්සේ, ශ්‍රද්ධාව කියනවා. ඔය කියන ශ්‍රද්ධාවේ ස්වභාවය මොන වගේද කියලා අහනවා. ඒ වෙලේ නාගසේන මහරහතන් වහන්සේ
මිලිඳු රජුරවන්ට පිළිතුරු දෙනවා මහරජ පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාවයි. යම් කිසි කෙනෙක් තමන්ගේ පැහැදීම ඇතිවෙච්ච ස්වභාවය කුමක්ද කියලා හඳුනාගත්තා නම් ඒක තමයි ශ්‍රද්ධාව. ධර්මයේ කෙරෙහි යමෙක් පැහැදිලා ධර්මය ගැන උනන්දු වෙනවා නම් ඒකටත් අපි කියන්නේ ශ්‍රද්ධාව කියලා. අපි කියමුකෝ දැන් අන්‍යාගමිකයෙක් ඒ ආගම්වල ශාස්ත්‍රවරුන්ට ගෞරව කරනවා, පැහැදීම ඇති කරගෙන ඉන්නවා. ඒක උණුන්ගේ ශ්‍රද්ධාව. හැබැයි පින්වත්නි අපි ශ්‍රද්ධාව කියලා නියමාකාරයෙන් ගන්නෙ මොකද්ද? නියමාකාරයෙන් ගන්නෙ ධර්මය ගැන උනන්දු වන බව. ඒක තමයි ශ්‍රද්ධාව නියම. එතකොට මේ නියම ශ්‍රද්ධාව තමයි පින්වත්නි අපි අනුගමනය කළ යුත්තේ. දැන් බලන්න මෙතනත් කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ ධර්මයට තියෙන ශ්‍රද්ධාව. ඊළඟට නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරු අහනවා ස්වාමීනි පැහැදීමේ ස්වභාවය නම් වූ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද? මේ පැහැදීමේ ස්වභාවය කියන ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද කියලා අහනවා. ඒ වෙලේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ මහරජ ශ්‍රද්ධාව උපදිනකොට පංච නීවරණ යටපත් වෙනවා. මොනවාද පංච නීවරණ කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙච්ච සිත ඊටාම යහපත්, ඊටාම ප්‍රසන්නයි. බලන්න. දැන් අපි කාමච්ඡන්ද දුරු කරලා ඉන්නවා නම් අපේ හිතේ ව්‍යාපාද දුරු කරලා තියෙනවා නම් තීන මිද්දය උද්ධච්ච කුක්කුච්චය දුරු කරලා තියෙනවා නම් විචිකිච්ඡාව නැති කරලා තියෙනවා නම් පින්වත්නි අපේ සිත හරීම ප්‍රසන්නයි. ඒ සිතේ ප්‍රසන්නභාවය කැළඹිලි රහිතයි. ඒ කියන්නේ කැළඹිච්ච සිතක් පින්වත්නි ප්‍රසන්න නෑ කවදාකවත්. බලන්නකො සිත කැළඹිලා තියෙනකොට මොනතරම්නම් සිත අප්‍රසන්නද කියලා. එතකොට කැළඹිච්ච නැති සිත හරීම ප්‍රසන්නයි. එතකොට මහරජ පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව කියන්නේ ඒ වගේ දෙයක් කියලා නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. පින්වත්නි මෙතනදී අපට ඔබට පහදලා දෙන්න තියෙන්නේ දැන් ඔබ ශ්‍රද්ධාවන්තයෙක් නම් ඔබේ හිතේ නීවරණ ධර්මයන් ශ්‍රද්ධාව ඇති වෙනකොට යටපත් වෙන්නට ඕන. දැන් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දකිනවා නම් ඒ වගේම තමයි ධර්මය අඩංගු බණ පොතක් දකිනවා නම් ශ්‍රාවක සංගරුවනක් දකිනවා නම් ඒ තුනුරුවන් කෙරෙහිම ඇතිවන ශ්‍රද්ධාව තුල පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා කාමච්ඡන්ද ආදී පංච නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා උඩට එන්නේ මොකද්ද? උඩට එන්නේ පැහැදීම ඇතිවන ස්වභාවයක් තමයි එන්නේ. බුද්ධ රත්නයේ කෙරෙහි පැහැදීම ඇතිවන ස්වභාවය, ධර්ම රත්නයේ කෙරෙහි පැහැදීම ඇතිවන ස්වභාවය, සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම ඇතිවන ස්වභාවය. එතකොට අන්නේ ස්වභාවයෙන් යුක්තව තමයි මේ ශ්‍රද්ධාව කියන දේ හිත ඇතුළේ තියෙන්නේ. එතකොට මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් නැවත අහනවා ස්වාමීනි නාගසේන මහරහතන් වහන්සේ එයට මට පුළුවන් නම් උපමාවක් තෝරලා දෙන්න කියලා. දැන් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන කතාවක් තමයි මම මේ කියන්නේ පින්වත්නි. මොකද මිලිඳු රජුරුවොත් එක්ක නාගසේන මහරහතන් වහන්සේ සමීප කතාවක් ගියා. ඒ කතාවේදී පින්වත්නි සාකච්ඡාවට භාජනය වෙච්ච කරුණු කාරණා බොහොමයක් තියෙනවා. මේ ඔස්සේ අපි ධර්මදේශනා මාලාවක් පවත්වන්නට කටයුතු යොදනවා. ඒ නිසා අද මේ ශ්‍රද්ධාව ගැන මේ මිලිඳු රාජ ප්‍රශ්නේ සඳහන් වෙන ආකාරයට පින්වත් ඔබට පහදලා දෙන්නයි අපට උවමනාව තියෙන්නේ. ඉතින් පින්වත්නි මිලිඳු රජුරෝ කියලා කියන්නේ ඇත්තටම නුවණ තියෙන ඔළුව තියෙන කෙනෙක්. නාගසේන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඊට වඩා
ප්‍රඥාව තියෙන මොලේ කල්පනා කරලා වැඩ කරන උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් තමයි මිනිඳු රජුරු අහන්නේ ස්වාමීනි මේ ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද? මෙතකොට පැහැදීමේ ස්වභාවය මොකද්ද? ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද? ඒකට උපමාවක් පහදලා දෙන්න කියලා. ඒ වෙලේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ එය මෙන්න මේ වගේ දෙයක්. සක්විති රජ කෙනෙක් ඉන්නවා. එයාට සිවුරංග සේනාවත් එක්ක ඇත් අස් රිය පාබල කියන සිවුරංග සේනාවත් එක්ක දුෂ්කර මාර්ගයක ගමන් කරලා කුඩා දියපාරක් තරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ රජ්ජුරුවන්ට සක්විති රජ්ජුරුවන්ට ඇත්තු නිසාත් අශ්වයන් නිසාත් රතරෝද නිසාත් පාබල සේනාව නිසාත් ඒ ජලය කැළඹිලා යනවා ඒ රජ්ජුරුව යන මාර්ගේ. ඇවිස්සීලා යනවා. කැලැත්තිලා යනවා. එතකොට මඩත් සමගම මේ ජලය එකතු වෙනවා. එතකොට දැන් මඩ සහිත ජලයක් තමයි එතන තියෙන්නේ. එතකොට අර දිය කඩਿੱත්තෙන් කුඩා දිය පාරෙන් ඊතර වෙච්ච සක්විති රජුරෝ මිනිස්යන් අමතලා තමන්ගේ සිවුරංග සේනාව අමතලා කියනවා එම්බා මිනිසුනි පෑන් අරගෙන එන්න මට පෑන් පිපාසයි. සක්විති රජුරෝ ළඟ තියෙනවා පින්වත්නි උදකප්පසාද කියලා මාණික්කයක්. ඒ මාණික්කය ඕනම අපිරිසිදු ජලයකට දැම්මට පස්සේ ඒ අපිරිසිදු ජලයේ අපිරිසිදුභාවය නැති වෙලා ඊටාම බීමට සුදුසු නිල්වන් ජල ධාරාවක් බවට පත් වෙනවා. පානෙට සුදුසු ජලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සක්විති රජුරවන්ට ඒ පෑන් ටික මිනිස්සුන්ට ගෙනල්ලා දෙන්න පුළුවන්. පින්වත්නි සක්විති රජුරුවන්ගෙන් උදකප්‍රසාද මාණික්කය අරගෙන මිනිස්සු එය ජලයට දානවා. අර කුඩා දිය පහර මඩ වෙච්ච දිය පහරට දානවා. ඒ දිය පහරට දැමූ සැනින් ජලයේ තිබිච්ච අර දියසෙවල ආදී දේවල් බැහැර වෙලා මඩ ආදී දේවල් යටට බැහැලා අර ජලය ටික ඊටාම යහපත්ව ප්‍රසන්නව නොකැළඹිලා ලස්සන්ට පවතිනවා. එතකොට සක්විති රජුරවන්ට එතනින් පෑන් අරගෙන ගිහිල්ලා මිනිසුන් දෙනවා දේවයන් වහන්සේ පෑන් වල දාන්න කියලා. ඒ වෙලේ සක්විති රජුරෝ ජලය පානය කරලා තිබහ පවස නිවා ගන්නවා. ඒ වගේ තමයි නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ ඔය උපමාව වගේ තමයි සිත ගැන දැනගත යුත්තේ යම්සේද ඒ මිනිස්සු තමන්ගේ සිත ගැන ඒ අයුරින්ම වඩන යෝගාවචරයෝ දියසෙවල මඩ ආදී දේවල් උපමාවක් වශයෙන් ගත්තේ කෙලෙස් වලට. දැන් මේ කුඩා දිය පාරේ යන දියසෙවල් වගේ දේවල් උපමාවට ගත්තේ කෙලෙස් වලට. ඒ යෝගාවචරයේ ඔය මිනිස්සු තමන්ගේ හිත ඇතුලේ තියෙන කෙලෙස් දුහවිලි අර මම මුලින් කිව්වා වාගේ පින්වත්නි නීවරණ ධර්ම ආදී දේවල් තියෙනවා මේ හිත ඇතුලේ අපේ. එතකොට ඒවා නැති කරලා උදකප්‍රසාද මාණික්‍ය නම් වූ ශ්‍රද්ධාව මේ කෙලෙස් ජලයට දාලා නිකලස් බවට පත් වෙච්ච ජලයක් හදා ගන්නවා. ඒ වගේ පින්වත්නි මෙන්න මේ උදකප්‍රසාද මාණික්‍ය වගේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඒ තුලින් පහස නිවා ගන්න යම්සේද උදකප්‍රසාද මාණික්‍ය ජලයට දාලා පහස නිවා ගන්න යම්සේද
ඒ වගේ තමයි පින්වත්නි රාගසිත, ද්වේෂසිත, මෝහසිත නැති කරලා තමන්ගේ ධර්මය නැමැති ධර්මය අවබෝධ කර ගැනීමේ නැමැති පවස නිවා ගන්නවා. ඒ පහදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත ශ්‍රද්ධාව බව දැනගන්න කියලා මහරජුරවන්ට මිලිඳු රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට පින්වත්නි නාගසේන මහරහතන් වහන්සේට මිලිඳු රජුරෝ සාදුකාර දීලා ස්වාමීනි ඒ උපමාව මනාකොට අපට වැටහුණා. වැටහුණා කියන්නේ තේරුණා කියලා කියනවා. එතකොට මේ ශ්‍රද්ධාව ගැන අපට ඊටාම පැහැදිලි. ප්‍රසන්න වූ ශ්‍රද්ධාව හරියට උදක ප්‍රසාද මාණික්‍ය දියට දැමූ කල්ලි ඒ දිය සිසිල්ලු ඒ වගේම නොකැළඹුණු දියසෙවල් අයින් වුණු ලස්සන ප්‍රසන්න භාවයෙන් යුක්ත ජලයක් බවට පත් වෙන්නේ යම්සේද ඒ වගේ මේ ශ්‍රද්ධාව ඇතිවිච්ච සිත ඒකාන්තයෙන්ම ප්‍රසන්න භාවයට පත් වෙනවා කියලා මහරජුරෝ සාදුකාර දුන්නා. ඊළඟට පින්වත්නි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තවත් ඉදිරියට සඳහන් වෙනවා. මිලිඳු රජුරෝ අහනවා පැහැදීමෙන් යුක්තව ධර්මය ගැන උනන්දු වන ශ්‍රද්ධාව මොකක්ද කියලා අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත්නි මහරජ පැහැදීමෙන් යුක්තව ධර්මය ගැන උනන්දු වන ශ්‍රද්ධාව කියලා කියන්නේ යෝගාවචරයා සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ගඵලයන්ට පත් වෙලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච සිතින් යුක්තව ඉන්න සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් දැකලා ඔහුද උත්සාහ කරනවා යෝගාවචරයත් උත්සාහ කරනවා තමන්ටත් මේ ධර්මය අවබෝධ කරගන්න සෝවහන් ඵලයට සකදාගාමි ඵලයට අනාගාමි ඵලයට අරිහත් ඵලයට පත් වෙන්නට තමනුත් කුමක් කළ යුතුද කියලා ඔහු ධර්මයේ හැසිරෙන්නට උනන්දු වෙනවා. එතකොට නොපැමිණි අවබෝධයන්ට පැමිණීම පිණිසත් නොලත් අධිගමයන්ට ලැබීම පිණිසත් සාක්ෂාත් නොකළ මගඵල සාක්ෂාත් කිරීම පිණිසත් ඔහු මොකද්ද කරන්නේ? වීරිය වඩනවා. ඒ වගේ තමයි මහරජ පැහැදීමෙන් යුක්තව ධර්මය ගැන උනන්දු වන ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් මෙතනදී කියන්නේ පින්වත්නි අපි දන්නවා යමෙක් ධර්මයේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදෙන කෙනාගේ සිත අර පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙන සිතක්. එතකොට ඔහු යෝගාවචරයෙක්. ඒ යෝගාවචරයා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා දිහා බලාගෙන හිතන්නේ උන්වහන්සේලා සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් කියලා ඔහු හිතා ගන්නවා. හිතාගෙන පින්වත්නි මේ ධර්මය තුලින් ඔහු උත්සාහ කරනවා මමද සෝවහන් වෙන්නට ඕන සකදාගාමි වෙන්නට ඕන අනාගාමි වෙන්නට ඕන කියලා ඔහු හිතනවා. හිතලා පින්වත්නි කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. අන්න එතකොට ඔහුට ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනකොට ඔහු කලින් අවබෝධ නොකරපු දේවල් ඔහුට අවබෝධ වෙනවා. කලින් උනන්දු නොවිච්ච දේවල් වලට ඔහු උනන්දු වෙනවා. ඒ වගේම තමයි කලින් නොලබපු අධිගමයන් වලට ඔහුට ලබන්න පුළුවන් වෙනවා. සාක්ෂාත් නොකල මගඵල අපි කියමුකෝ සෝවහන් ඵලයටපත් නොවුනා නම් සෝවහන් ඵලයටපත් වෙන්න පුළුවන් වෙනවා. නැත්තම් සෝවහන් ඵලය ලබලා ඉන්නවා නම් සකදාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්. සකදාගාමි ඵලය ලබලා ඉන්නවා නම් අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්. අනාගාමි ඵලය ලබලා ඉන්නවා නම් රහත් ඵලයටපත් වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී නාගසේන මහරහතන් වහන්සේගෙන්
මිලිඳු රජුව අහනවා ස්වාමීනි ඕකට උපමාවක් කියලා දෙන්න පුළුවන්ද කියලා. එබෙලේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. මහරජ කඳු මුදුනකට ධාරානිපාත වර්ෂාවක් වහිනවා. එතකොට ඒ වහින වැස්සේ වැහි බිඳු එකතු වෙලා මහා ජලකඳක් නිර්මාණය කරනවා. ඒ ජලකඳ බෑවුම් ඔස්සේ ගිහිල්ලා ගලා ඇවිල්ලා ඒ කන්දේ දිය ඇලි උල්පත් ජල මාර්ග ආදී දේවල් පුරවමින් ඇවිල්ලා විශාල නදියකට තමයි මේක එකතු වෙන්නේ. දැන් අපි කිව්වොත් පින්වත්නි සිරිපාදය. සිරිපාදයෙන් තමයි මහ වැලි කැලණි කළු වලවේ කියන මෙන්න මේ ගංගා හතරම පැන නගින්නේ. එතකොට පින්වත්නි මේ ගංගා හතර විශාල ගංගා හතරක් බවට පත් වෙන්න නම් මේ සිව් මහා ගංගාවන්ට කුඩා අණු කුඩා අතු ගංගා තියෙන්නට ඕන. එතකොට අපි දන්නවා සිරිපාද යනකොට ওই පොඩි පොඩි දිය ඇලි දිය කඩਿੱති හම්බ වෙනවා. සමහර විට පින්වත්නි ඒ සියල්ලම පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා එක නදියකට එකතු වෙලා ඒ නදියෙන් තමයි බෙදලා යන්නේ පින්වත්නි ওই මහා ගංගාවලට පංච මහා ගංගාවලට. එතනින් තමයි එකතු වෙන්නේ. මග දෙපස තියෙන සියලුම ජල ධාරාවල එකතුවකින් තමයි මේ නදිය සැකසීලා තියෙන්නේ. එතකොට ඒ නදියේ දෙගොඩ තලා ගලාගෙන යන ජල ධාරාව මිනිස්සු දකිනවා. දැකලා මිනිස්සුන්ට මේ ගංගාවෙන් එතර වෙන්න අවශ්‍යතාවය තියෙනවා. දැන් අපිට මේ සසර දුකින් එතර වෙන්න අවශ්‍යතාවය තියෙනවා වගේ අර මිනිස්සුන්ට ගඟ තරණය කරලා එහා ඉවුරේ ඉඳන් මෙහා ඉවුරට එන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට උන් මොකද කරන්නේ මහජනයා? ඒ මිනිස්සු ජලයට බය වෙලා වේගයෙන් ගැඹුරට ගලා වහින ජලයට බය වෙලා එතරවන්න බැරුව ගම් ඉවුරට වෙලා ඈතින් බලාගෙන ඉන්නවා. ඈතට වෙලා බලාගෙන ඉන්නවා. ඔය අතරේ පින්වත්නි එක්තරා පුරුෂයෙක් එනවා. පුරුෂයෙක් ඇවිල්ලා ඔහුගේ හිත ධෛර්ය සම්පන්නයි. ඔහු බලවත් කෙනෙක්. Tamanට මේ ගඟ තරණය කරන්න පුළුවන් බව විශ්වාසවන්ත කෙනෙක්. එතකොට හොඳට වටපිටාව බලලා සරමත් කැහි පොට ගහලා දැඩි කොට බැඳගෙන මේ විශාල ගංගාව මේ නදිය තරණය කරනවා. එතකොට එයා මේ ගංගාව තරණය කරපු ආකාරය දැකලා අර මහ ජනතාවත් බියෙන් සැකෙන් තොරව හිතට වීර්ය අරගෙන ධෛර්යය අරගෙන ගංගාවෙන් එතර වෙනවා. ඊට පස්සේ තමයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මහරජ ඔය වගේම තමයි ධර්මයේ හැසිරෙන කෙනා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයන්ටපත් වෙලා ඒ පත්වෙච්ච උතුමන් වහන්සේලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච ආකාරය දැකලා ඔහුත් උත්සාහ කරනවා මේ ධර්මයේ තුල හැසිරලා බලවත් උනන්දු වෙලා නොලැබූ මගඵල ලබාගෙන මේ සංසාරයේ නැමැති මහා සාගරයේ තරණය කරලා එතර වෙන්න. ඒ නිසා ඕක තමයි මහරජ මේකට තියෙන හොඳම උපමාව. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා තවත් ඉදිරියට මහරජ පැහැදීමෙන් යුක්තව ධර්මයේ හැසිරෙන්නන්ට ඇතිවන උනන්දුව වනාහි ශ්‍රද්ධාවයි. පැහැදීමෙන් යුක්තව ධර්මයේ හැසිරෙන්නාට ඇතිවන උනන්දුව මොකද්ද පින්වත්නි? ශ්‍රද්ධාව. එතකොට මහරජ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණාව වදාළ තැනක් මේ උතුම් සංයුත්ත නිකායෙහි තියෙනවා. සංයුත්ත නිකායේ දේශනා කරලා තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඔය ශ්‍රද්ධාව පිළිබඳව ඔය කාරණාව පිළිබඳව වදාරපු තැන. එය මෙන්න මේ ආකාරයට තමයි දේශනා කරලා තියෙන්නේ.
සද්ධාය තරති ඕගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. ශ්‍රද්ධාවෙන් තමයි ඕගය තරණය කළ යුත්තේ. සසර සැඩපහරින් එතරවන්නේ ශ්‍රද්ධාව නිසා. දැන් අර බලවත් වෙච්ච පුරුෂයෙක්, සිත ශක්තිම සම්පන්න පුරුෂයෙක් ශ්‍රද්ධාව නිසා තමයි අර අපි මුලින් කිව්වා වගේ අර ගංගාව එතර වෙන්නේ. මහ විශාල සැඩපහරක් ගහගෙන යන ගංගාවෙන් එතර වෙන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසා. ඒ වගේ තමයි අපි සංසාරය නැමැති සැඩපහරින් එතර වෙන්නේ මේ ශ්‍රද්ධාව නිසා. ඊළඟට අප්‍රමාදේන අන්නවං, අප්‍රමාදීව කටයුතු කරන නිසා තමයි සංසාර සාගරය තරණය කරන්නේ. සැඩපහරින් එතර වෙන්නේ ශ්‍රද්ධාව නිසා. අප්‍රමාදීව කටයුතු කරන නිසා තමයි පින්වත්නි සංසාරය තරණය කරන්නේ. විරියේන දුක්ඛං අච්චේති, වීරය නිසා තමයි දුක නැති කරන්නේ. දුක ඉක්මවා යන්නේ වීරය නිසා. පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාව නිසා තමයි පාරිශුද්ධත්වයට පත් වෙන්නේ. බලන්න මේ කාරණා හතර, සද්ධාවත්, අප්‍රමාදී භාවයත්, වීර්යයත්, ප්‍රඥාවත් කියන මෙන්න මේ කාරණා හතරම එකතු වෙලා තමයි පින්වත්නි සසර දුක නැති කරන්නේ. එහෙනම් පින්වත් ඔබ කල්පනා කරලා බලන්න. ඔබට ශ්‍රද්ධාව තියෙනවද? ඔබට වීරිය තියෙනවද? ප්‍රඥාව තියෙනවද? මේ සංසාර සාගරයෙන් එතර වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. ඒකට ප්‍රධානම මූලයේ බවට පත් වෙන්නේ පින්වත්නි ශ්‍රද්ධාව. එහෙනම් ඔබ ශ්‍රද්ධාවන්ත සිතකින් යුක්තව ජීවත් වෙන්න ඕනේ. දැන් අද වර්තමානයේ දිහා බැලුවට පස්සේ මිනිස්සු ශ්‍රද්ධාව නැති කරගෙන ඉන්නේ. අපට මතකයි පින්වත්නි අපි ගිහි කාලේ ශ්‍රද්ධාව කොච්චර තිබ්බද කියලා. පැවිදි වුණත් ඒක තියෙනවා දැනටත්. අපි ගිහි කාලේ ගිහියෝ වශයෙන් ඉන්නකොට හාමුදුරු කෙනෙක් දැක්කත් අපි බයිසිකලේ යනවා නම් බයිසිකලෙන් බහිනවා. බැහැලා වන්දනා කරනවා ඒක නතර කරලා. පොඩි කාලේ අපට ගුරුවරු, දෙමව්පියෝ හැමෝම කියලා දුන්නේ ඒකයි. නමුත් අද දරුවෙක් අරන් බලන්න පොඩි දරුවන්ට ශ්‍රද්ධාවේ අබමල් රේණුවක තරම්වත් ශ්‍රද්ධාවක් නැහැ. ඒක අපිට මේ ඒ ළමයි දිහා දැක්කට පස්සේ තේරෙනවා. ගොඩාක් ළමයි ඉන්නවා පින්වත්නි ශ්‍රද්ධාවන්තකම නැහැ ඒ දරුවෝ ගාව. එතකොට පොඩි කාලේ ඉඳන්ම දරුවෙකුගේ ජීවිතවල හදන්න ඕන දෙයක් තමයි දරුවන්ගේ ජීවිතවලට ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ ආත්මභාවයේ අපේ දරුවා වුණාට මේ දරුවා පෙර ආත්ම භවවල සසර ගමනට අයිති කෙනෙක්. ඒ ලබන ආත්ම භාවයේ හෝ වේවා කිනම් හෝ ආත්ම භවයක ඒ දරුවා සංසාරයට අයිති කෙනෙක්. එතකොට සංසාරයට අයිති සත්වයෙකුගේ සසර දුක නැති කරන්න බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි දෙමව්පියෝ විසින් ශ්‍රද්ධාව සකසවනවා නම්, ගුරුවරු විසින් ශ්‍රද්ධාව සකසවනවා නම් ඒක කොච්චර වටිනවද පින්වත්නි? මේ නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජුරුවත් අතර ඇතිවෙච්ච කතාබහේ සාරාංශය හැටියට අපට ගන්න පුළුවන් වෙන්නේ අපේ දරුවන්ගේ සිත්සතන් වල පින්වත්නි අපි පුළුවන් තරම් ශ්‍රද්ධාව ජනිත කරවන්නට ඕන. ඒ වගේම තමයි අපේ දරුවන්ට කියලා දෙන්න ඕන ශ්‍රද්ධාව තිබ්බොත් තමයි මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දැන් අපි ශ්‍රද්ධාවන්ත සිතින් ජීවත් වෙනවනේ පින්වත්නි. එහෙම ජීවත් වෙනකොට ශ්‍රද්ධාවන්තයාට ගොඩාක් ප්‍රශ්න අඩුයි. ඇත්තටම දැන් එයා පැහැදිලා ඉන්නේ අවබෝධයෙන් නම් අර මම මුලින්ම කිව්වා වගේ අමූලිකා ශ්‍රද්ධාවෙන් නැතුව ආකාරවතී ශ්‍රද්ධාවෙන් නම් පැහැදිලා ඉන්නේ. එයාට කවදාකවත් පින්වත්නි ප්‍රශ්නයක් තියන්න බෑ. සමහරුන්ට හිතනවා
ඇත්තටම දැන් අපි බුදුන් සරණ ගියාට බුදුහාමුදුරුවෝ මොන වගේද? බුදුහාමුදුරුවෝ මේ වගේනේ හිටියේ. අර වගේනේ හිටියේ කියලා අර රැඩිකල් මානසිකත්වයක් එනවා. එතකොට ගලපල බලනවා බුදුහාමුදුරුවෝ සැපවින්දා සවැත් නුවර ජේතවනාරාමේ හිටියේ සැපසේ හිටියේ කියලා ඔන්න ඉතින් හිත ඇතුළට එනවා එක එක අවුල් කෙලස් ධර්ම. ඇවිල්ලා පින්වත්නි ඔන්න හිතන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයේ දේශනා කළේ සැපේ ඉඳගෙන අපිත් සැප විඳ විඳම තමයි මේක අවබෝධ කරන්න ඕන. දුක් විඳලා හරියන්නේ නැහැ කියලා ඔන්න සැප හොයාගෙන යනවා. මිනිස්සු එහෙමනේ පින්වත්නි අද මේ රැඩිකල් විදියට හිතන තරුණ පරපුර කිසිම ශ්‍රද්ධාවක් නැහැ. හාමුදුරු කෙනෙක් දැක්කට පස්සේ හාමුදුරු කෙනෙක්ට බස් එකේ ෂීට් එක දෙන්නේ නැහැ. ගොඩාක් තරුණ තරුණියෝ ඉන්නවා පින්වත්නි. එතකොට මේ එහෙම බැලුවට පස්සේ පින්වත්නි අපට පේනවද අපිට නම් බස් එකේ ෂීට් එක ඕනේ නැහැ. අපි මේ ෂීට් එක ඉල්ලනව නෙවෙයි. නමුත් අපි කියලා දෙන්නේ දැන් එහෙම දැක්කට පස්සේ තේරෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල ශ්‍රද්ධාව කොච්චර හීන වෙලාද කියලා. ශ්‍රද්ධාව නිසා නම් මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපි ශ්‍රද්ධාව වර්ධනය කරගන්න එපයි. බුදුවරුත් ඉන්නවනේ පින්වත්නි ශ්‍රද්ධාධික බුදුවරු කියලා කොට්ටාසයක් ඉන්නවනේ. ඒ බුද්ධ ශාසනවල ඉපදලා ශ්‍රද්ධාධිකයන් සසරින් එතර වෙනවා සදාහටම. එතකොට අපිත් පුළුවන් හැම අවස්ථාවකම උතුම් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මෙන්න මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම පැහැදුණු සිතක්, අචල ප්‍රසාද වූ සිතක් ඇති කර ගන්නට ඕන. එහෙම ඇති කරගෙන ජීවත් වෙනකොට තමයි පින්වත්නි අපි හැමෝටම හරියන්නේ. ශ්‍රද්ධාවන්තයාට කවදාකවත් වරදින්නේ නැහැ. කිරි උතුරනවා වගේ හරියනවා. එහෙනම් පින්වත්නි අපට කොතනකවත් වැරදුන්නේ නැහෙනි. අපි ශ්‍රද්ධාවෙන් යුක්තව උදේ හවස බුද්ධ වන්දනාව කරනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව දානමාන දෙනවා අපි මහා සංඝරත්නය අරමුණු කරගෙන. උපාසක උපාසිකාවක් දැක්කත් අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ඇත්තන්ට කළ යුතු වත්පිළිවෙත් කරනවා. අටසිල් සමාදන් වෙලා ඉන්න, දසසිල් සමාදන් වෙලා ඉන්න උපාසකෙක්, සාමණේරයෙක් කවුරු හරි දැක්කත් අපි ඒ අයට ගරුත්වයෙන් යුක්තව කටයුතු කරනවා අපි. එහෙම ඇති වෙලා තියෙන්නේ පින්වත්නි අපේ තියෙන ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාවට යම් හානියක් වුණොතින් තමයි මිනිස්සු පන්සල් වලට ගහන්න ඉන්නේ. බුදු පිළිම කඩන්න ඉන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් දාගෙන විවිධාකාර ගැටලු ඇති කරගන්නේ ශ්‍රද්ධාවට හානියක් වෙනකොට. ඒ නිසා අපි කවදාකවත් අපේ මේ ශ්‍රද්ධාවට හානියක් කරගන්න නැතුව පුළුවන් හැම අවස්ථාවකම දන් පහන් දෙමින්, සිල් ආරක්ෂා කරමින් ශ්‍රද්ධාවට තව තවත් වර්ධනය කරගන්න. ශ්‍රද්ධාව නැමැති, වීරිය නැමැති, උත්සාහය නැමැති, ප්‍රඥාව නැමැති මෙන්න මේ කාරණාවන් වලින් මේ සංසාර සාගරය සදහටම තරණය කරලා එතර වෙන්න අපි හැමදෙනාම අදිෂ්ඨාන කරගනිමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම අද මේ ශ්‍රවණය කරන්ට යෙදුන උතුම් වූ ධර්මානුශාසනාවත් හේතු උපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. එසේනම් අපි කල්පනා කර ගනිමු අදත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවන්නට යෙදුන මේ උතුම් සද්ධර්මානුශාසනාව අපි ශ්‍රවණය කරගත්තා අපගේ දේශාවන් වලින්. ඉතින් පින්වත්නි අද දවසේදී අපි නොදන්නා වූ ධර්ම කාරණාවන් බොහෝමයක් අපගේ දේශාවන් වලින් ශ්‍රවණය කරගත්තා. ශ්‍රද්ධාව, භක්තිය, කම්පල විශ්වාසය අදහාගෙන මේ අවස්ථාවේදී බොහෝමයක් දෙනා උතුම් වූ ධර්ම දානමය කුසල් ඒකරාශී කරගන්නට යෙදුණා. අද මේ උතුම් ධර්ම දානයේ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මව්තුමිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණා ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු අනිල් හේමන්ත ආදරණීය පුතුගේ රාජකාරී දිවියට වසර 22ක් පිරීම නිමිත්තෙන් ඒ පුතාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ ප්‍රාර්ථනා කරමින් ඔහුගේ ග්‍රහඵල දුරු වී සිත ශාන්තිය උදා වීම පිණිස ආශිර්වාද පතා මේ උතුම් වූ ධර්ම දානමය කුසලය දානයන් අතර උතුම්ම දානය බවට පත්වෙච්ච මේ වටිනා ධර්ම දානමය කුසලය වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරගත්තා.
ඒ වගේම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් අනිල් හේමන්ත පුතුට සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලත් ඒ මෞතුමිය ප්‍රාර්ථනා කළා. ඒ වගේම අනිල් හේමන්ත පුතාගේ ආදරණීය බිරිඳටත් ඒ වගේම ඒ දෙපළගේ ආදරණීය සිඟිති පුතාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ඒ මෞතුමිය බලාපොරොත්තු වුණා. ඒ වගේම සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා පින් අනුමෝදන් කරන්නට පරලෝ සැපත් MP සෝමරත්න ආදරණීය පියාණන්ට MP ප්‍රියන්ත කුමාර පොඩිමල්ලි ඇතුළු හේමලතා මහත්මියගේ නමින් පරලෝ සැපත් වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් අද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා 78 වන වියෙහි පසුවන IG රොසලින් ආදරණීය මවතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද පතනවා. ඒ වගේම MP හේමලතා මහත්මියගේ ආදරණීය දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ වන අප ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් සෙත් පතනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමිය ඇතුළු බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සුඛපටිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසල සම්භාර ධර්මය හේතු භූත වේවා කියලත් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. එසේනම් අද දවසේදී අපි මේ අවස්ථාවේදී වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවට අපගේ සවන්පත් යොමු කරලා විශාල ධර්ම දානමය කුසලයක් ඒක රාශී කරගත්තා. ඒ වෙනුවෙන් දායකත්වයේ දරූ එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමියගේ ඒ අරමුණු කරුණු කාරණා සියල්ලම අපි මේ අවස්ථාවේදී සඳහන් කළා. අපි අද රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් සම්මා දිට්ඨික වූද අල්පේ ශාක්‍ය වූද මහේ ශාක්‍ය වූද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමැති සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් සුවසේ අනුමෝදන් වේවා. මේ පින් සුවසේ අනුමෝදන් වන්නා වූ සියලු දෙවියෝ අපගේ ජීවිත කලට වේලාවට රැක දේවා ආරක්ෂා කර දේවා. අපි අනේන ගමන බිමන කරන කියන සිතන පතන සියලුම සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සියලු දෙවියෝ සමෘද්ධිමත් භාවයට පත් කර දේවා. දෙවියෝ පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම මේ පරලෝක ප්‍රාප්ත නම් සදහන් කළ නොකළ දායකත්වයේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් ඔබගේ නමින් පරලෝසපත් වූ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරන්නට යෙදුන අපගේ වීරෝදාර රණවිරුවන්ටත් අපවත් වී වදාරන්නට යෙදුන සියලු පූජනීය යතිවරයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් උතුම් වූ අමා මහ නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී අපි රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් එප්පාවල පදිංචි MP හේමලතා මහත්මියට නිදුක් නිරෝගී භාවය පිණිසම දීර්ඝායුෂ පිණිසම මේ ආශිර්වාදේ ලැබේවා. ඒ වගේම යුද හමුදා සේවයේ නියුතු අනිල් හේමන්ත පුතාගේ වසර 22ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ රාජකාරී දිවියට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවට සෙත් පතනවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියලා සෙත් පතමින් ආශිර්වාද පතනවා. හේමලතා ආදරණීය මෞතුමිය ආශිර්වාද කරන්න බලාපොරොත්තු පෙර නම් සදාහන් කළ නොකළ සියලු දෙනාටම අපි සෙත් පතමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ පතමින් හැමෝටම අපි සෙත් පතනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපගේ මාතෘ භූමිය ලංකාද්වීපයට ඇති වී තිබෙන සියලු ආර්ථික අර්බුදයන් ඒ වගේම මිනිසුන් විඳින පීඩාකාරී තත්ත්වයේ මගහැරී සියල්ලම දුරු වේවා. ඒ වගේම සියලු කරදර බාධක දුරු වේවා. ඒ වෙනුවෙන් උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ සතර දළදා වහන්සේලාගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවසන උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ අනන්ත රැකවරණය
ආශිර්වාදය අපගේ ජීවිතවලට නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා. අවසානයේදී මේ උතුම් ධර්ම දානමය කුසල ක්‍රියාවේ බලය ශක්තිය හේතු කරගෙන අපි හැම දිනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං තී. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු අනිල් හේමන්ත ආදරණීය පුතුගේ රාජකාරී දිවියට වසර 22ක් පිරීම නිමිත්තෙන් පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔහුට සිත්පදා ආශිර්වාද පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් පින්වත් දායකත්වයෙන් කටයුතු කළ එප්පාවල පදිංචි MP හේමලතා ආදරණීය මෞතුමිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා